ඊයේ මේ නවත්තපු තැන ඉඳලා මම පොඩ්ඩක් කරන් යන්නම් මේ බෑක් එන්ඩ් එකෙන් කොහොමද data ගන්න යනම්ම නම් ඒ වගේ මේ සිටුේෂන් එකක් කොහොමද කරන්නේ කියන එක බලමු. එතකොට අපි හිතමු හෝම් එකේ අපි ලොගින් ස්ක්‍රීන් එකක් හරි මොකක් හරි ගන්න නැත්නම් අපිට data ටිකක් ගෙන්න ගන්න ඕන. ඒ වගේ එකක් කරගන්නේ කොහොමද කියලා. මේකනේ කෝඩ් එක නැත්නම් cross login කියලා මොඩියුල් එකක් තියෙනවා. දැන් මෙතන මේ login works කියලා පෙන්නන්නේ. මෙතන මේ පේන මොඩියුල්. හරිද? එතකොට මේකේ login component එක තියෙනවා. login module එක තියෙනවා. දැන් මේ module එක තමයි lazy load වෙලා තැන්න වෙලා පෙන්නන්නේ. අපිට දැන් ඕනේ මේ back end එකේ මොන හරි data ටිකක් අරගෙන මේ මෙතන පෙන්නන්න. ඒකට අපිට කරන්න පුළුවන් අපි තුමු JSON placeholder කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. නිකන් අර ඩමි සයිට් දෙනවා. අපිට නිකන් ටෙස්ට් කරලා බලන්න පුළුවන්. මේ ඇවිල්ලා මෙන්න මේ method get request එකක් දාපුවාම අර post එකක් නිකන් මෙහෙම පෙන්නනවා. එතන මේ ඇවිල්ලා rest request එක. වෙබ්සයිට් එකේ get එකක් ගෙවුවා සමානයි. එතකොට අපිට පුළුවන් මේ get එකක් කරලා මේ එතනින් එන rest එක අරගෙන අපේ application එකේ පෙන්නන්න. තේරුණා? JSON placeholder කියලා. මේක ඇවිල්ලා ඩමි සයිට් එක. මේක ඔය කට්ටිය අපි ගහන අර මේ බෑක් එන්ඩ් එකට කෙලින්ම කතා කරන්න පුළුවන්. Angular හරි මේ Spring Boot හරි මොනවා හරි ගහනවා නම් ඒකට කතා වෙනවා. මම මේ බෑක් එන්ඩ් එකක් තියෙනවා කියලා හිතාගෙන ටෙම්පරරි වැඩි කරගෙන යන්න ලේසි හින්දා මෙහෙම කරන්නේ. දැන් login module එක කවදාවත් අපි මේ මෙතන component එකේ මේ මොනවා හරි පෙන්වන්න ඕනේ. component එකේ පෙන්වන ඒවා අපි සාමාන්‍යයෙන් මේ පුරුද්දක් විදිහට අර back end call කරන වෙලාවෙම අපි service එකකට දානවා. service එක කියන්නේ වෙනම මේකට supporting දෙන මේ code කැලලක් වගේ තමයි. එතකොට මේ වගේ වට අපි මොනවාද service ලියනකොට nggs service කියන්නේ. ඔව් gs gm gc වගේ gs service එක ලියනවා. කොහෙද ලියන්නේ? pages වල login වල pages වල login වල service login service එකක් නම් ඒ කියන්නේ service එකේ නමත් login වෙන මේ ඇවිල්ලා දාන folder එක service එක පොඩ්ඩක් වෙනස් generate වෙන විදිහ අර දැන් මෙතන දුන්නොත් නම් අරක component දෙක වදිනවනේ මේ normal විදිහට හැබැයි service එකකට නම් තවත් අපෝ service එකේ නම දෙන්න ඕනේ අපිට. එහෙම දුන්නාම තමයි මෙතන login service කියලා වැඩිපුර එකක් හැදෙන්නේ. එතන නැත්තම් ඔයා මෙතන login කියන එකෙන් නැතුව නම් මෙතන service එක pages වල login කියලා service එකක් හැදෙලා නැවතිනවා. හැබැයි මෙතන service එක මෙතෙන් වෙන්න ඕනේ. මතක තියාගන්න service එක automatic inject වෙන්නේ component එක වගේ. ඒක අපි inject කරන්න ඕනේ module එකේදී පාවිච්චි කරනවා. මොකද service එක module එකකට වඩා තියෙනවා. ඒ හින්දා මෙතන providers කියලා තියෙන module එකේ ඒක අපි ලියන්න ඕනේ මොකද්ද පාවිච්චි කරන service එක. login service එක තමයි පාවිච්චි කරන්නේ. login service එක පාවිච්චි කරනවා මෙන්න මේ module එකේ. ඒ කියන්නේ මේ component එකට දැන් මේ service එක පාවිච්චි කරන්න පුළුවන්. තේරුණා? හැබැයි ඒක අර මේ component එක ඇතුලේ කිව්වොත් විතරයි ඒක inject වෙන්නේ. මම මෙතන අර construct injection එකක් දෙනවා. private සාමාන්‍ය අපි මේකේ service එක නම් service ම කියනවා. service එකේ වර්ගය login service. දැන් මෙහෙමත් කරාම තමයි මේ component එක ඇතුලේ මේ service එකට කතා කරන්න පුළුවන්. මේ වෙලාව construct injection අර Spring Boot වල වගේම construct injection එක හැබැයි මේක අර annotation මොනවත් නැහැ. අපි අනිවාර්යෙන් කියන්න ඕනේ. login service එකට කතා කරනවා. login service එක ඇතුළට ගියොත් අපි login service එකේ මොනවද නැහැ constructor එකක් තියෙනවා. මෙන්න මේ බලන්න මෙතන තියෙන decorators මේවට කියන්නේ annotation නෙමෙයි TypeScript වල මේකට කියන්නේ decorators නේ. injectable කියලා කියනවා. ඒ කියන්නේ මේක කොහෙට හරි inject කරන්න පුළුවන් class එක. තියෙනවා component එකක් වගේ service එකක් හඳුර ගන්න ලේසි injectable කියන annotation එක තියෙනවා. තේරුණාද? දැන් අපිට කතා කරන්නේ back end එකට. back end එකට කතා කරන්න module එකක් තියෙනවා Angular වල ඒක ඉස්සරම ආව HTTP module කියලා. දැන් අලුතෙන් enable එක හොයාගන්න පුළුවන් HTTP මේක material components ටික මෙතන වගේ HTTP client module එක. මේක මතක තියාගන්න client module එක මුළු app එකටම එකයි තියෙන්න පුළුවන්. HTTP client module එක තියෙන්නේ හැම වෙලෙම app module එකේ ගිහිල්ලා define කරන්න ඒක වෙන module වල තියෙන්න බෑ.
එක මොඩියුල් එකයි තියෙන්නේ. ඒක තියෙන්න ඕනේ හින්දා අපි ඒක ඇප් මොඩියුල් එකේ විතරයි ඩිෆයින් කරන්නේ. අපි මොඩියුල් එක ගානේ මේක ඩිෆයින් කරොත් අපි මෙතන pages මොඩියුල් එක ගාවොත් pages මොඩියුල් වලට එයාට ඒ වෙලාවට ඉන්ස්ටන්ස් එකක් හදලා දෙයි. තේරෙනවද? හැබැයි HTTP එක අපි සාමාන්‍යයෙන් එක මොඩියුල් එකක් තියාගන්නේ මුළු ඇප් එකටම. ඒ හින්දා ඇප් මොඩියුල් එකේ තමයි රෙජිස්ටර් වෙන්නේ. හරිද? අර විදිහට පුළුවන් නේ. තමන්ගේ මොඩියුල් එක ගිහලා රෙජිස්ටර් වෙන්නත් පුළුවන්, ප්‍රශ්නයක් නෑ. එතකොට ඒ එක එකට එක එක ඉන්ස්ටන්ස්. HTTP client module එක ඕනේ HTTP services කතා කරනවා. ඊට පස්සේ අර component අර site new module run කරා වගේම component එක වගේම අපිට login එකේදී login එකේ service එකේදී ඒක කතා කරන්න ඕන නම් inject කරගන්න ඕනේ private HTTP කියලා සාමාන්‍ය නම දාගන්නේ. ඒකේ type එක HTTP client කියන එක තමයි ගන්න. තේරෙනවද? මේ HTTP client කියන එක ගන්න. හොඳට බලන්න HTTP client එක එන්නේ කොහෙන්ද කියලා ගොඩාක් වෙලාවට වරදිනවා. මේක මේ Selenium web drive එකකින් import කරනවා. ඇත්තටම මේක එන්න ඕනේ මේ Selenium ලගේ තියෙන HTTP එකකින් නෙමෙයි. දැන් හරියට බලන්න Angular common HTTP එකකින් එන එකද කියලා. ගොඩක් වෙලාවට වරදින තැනක් ඔය මම මේ කියනවා. හරිද? දැන් අපි මේ මෙතන දැන් කතා කරලා හිතන්නකෝ මේ post වගේ එන්න තියෙන්නේ. post ටික ගෙන්න ගන්න හදන්නේ. එහෙනම් අපි කියනවා public method එක get posts. එතන post ටික ගෙන්න ගන්න හදන්නේ. post එක ගෙන්නන්න හදනකොට මෙතන URL එකක් තියෙනවා. මේ URL එකෙන් තමයි data එන්නේ. දැන් හොඳට බලන්න මේක මොඩල් කරන්නත් අපිට පුළුවන්. මෙතන තියෙන මේකේ මොනවද තියෙන්නේ? user ID එකක් තියෙනවා, ID එකක් තියෙනවා, title එකක් තියෙනවා, body එකක් තියෙනවා, මොනවා හරි object එකක්, JSON object එකක් තියෙනවා. ඒ JSON object එක අපි මෙහි මොඩල් කරන්න ඕනේ. ඒක තමයි TypeScript පාවිච්චි කරන්නේ. හරිද? මොඩල් කරනවා කියන්නේ අර අපිට DTO එකක් වගේ ගහ ගන්න ඕනේ. කියන්නේ entity එකක් ගහ ගන්නවා වගේ අපි නිකන් මේ class එකක් define කරගන්නවා. ඒක තේරෙයි කොහොමද මේ හැදෙන්නේ කියලා මම මේක කරලම් පෙන්නන්නම්. මම මෙතන හදනවා pages වලට අමතරව මේකේ පාවිච්චි වෙන models. entities හා සමාන. models වල මම කියනවා දැන් මේ ඇවිල්ලා මේක post යන්නේ. එහෙනම් මම කියනවා මෙතන හදන class එක post.ts. හැම වෙලේම අර entity වගේම තමයි singular විදිහට තමයි පාවිච්චි කරන්නේ. හරිද? ඊළඟට export කියන එක දානවා. export කියන්නේ වෙන module වලින් මේක import කරගන්න පුළුවන් වුණොත් විතර export කියලා වෙන්නේ. export class post. හරිද? මේ post එකේ තියෙනවා බලන්න user ID එකක් තියෙනවා. user ID එක string එක. string එකනේ number එකක් තියෙනවා. හරිද? මේවා මම කියන්න නේද නෑනේ. මේක තියෙන්නත් පුළුවන් නොතියෙන්නත් පුළුවන් කියන්නේ optional කියන්නේ. swift කාර්යය දන්නවනේ. optional කියන්නේ මේ ප්‍රශ්නාර්ථය දාන්න. මේ ඊළඟට තියෙනවා ID එක. ID එක මොනවද තියෙන්නේ? ID එක එකත් number. මේක හැම එකක්ම number ඕන එකට number. ඊළඟට title එකක් තියෙනවා, body එකක් තියෙනවා. title එකක් තියෙනවා. ඒක string. ඊළඟට body එකක් තියෙනවා. මේක string. හරි මේ ප්‍රශ්නාර්ථය කියන්නේ optional කියන එක අත්‍යවශ්‍යම වෙන්නේ කියන්නේ එනවා කියලා හරියටම දන්නවනම් මේක මෙහෙම තියෙන්න ඕනේ. තේරෙනවද? ඔප්ෂනල් වෙන්නේ නැත්තම්. දැන් post එකක් කියන එකක් තියෙනවා. ඒක language එකනේ Angular TS. මේක TypeScript වල. Angular language එකක් නෑ framework එකනේ තියෙන්නේ. ඔව් TypeScript එකේ මේ කියන්නේ. දැන් එන්නේ post මොනවාද? post list එකක් කියන්නේ. මේ request මෙතන request කරාම එන්නේ post මොනවාද? list එකක්. එහෙනම් එන්නේ post අපි අර හදපු post එකේ array එකක් එන්නේ. තේරුණාද? දැන් මේකේ විශේෂත්වය තමයි post මේ අපි අර අකට promise ajax වල එහෙම promise දෙන්නේ එහෙම කතා කරලා තියෙනව නේද? ajax වල අපි කතා කරන්නේ $ajax කියලා දාලා u මෙන්න මෙතන කතා කරලා get කියලා මෙන්න මේවා ටික ගෙන්න ගන්න කියලා. ඒ promise architecture. දැන් මේකේ තියෙන්නේ reactive architecture එක. ඒ කියන්නේ reactive architecture එකේ data ගන්නත් පුළුවන් පස්සේ data එවන්නත් පුළුවන්. අර මම කිව්ව web socket එකම තියෙනවා කියලා. අන්න ඒ වගේ support කරන architecture එක තමයි තියෙන්නේ. හැබැයි පස්සේ data එවන්න පුළුවන් කිව්වේ මෙතන ඉල්ලන්න නැතුව එවන්න. ඉල්ලන්න නැතුව එවන්න පුළුවන්. web socket වලින් bidirectional communication තියාගන්න පුළුවන්. ඒවට හතනම් අපි මේ database එක මොකක් හරි update වුණොත් අපිට ඒක එහෙම එවන්න පුළුවන්. එහෙම එවන්න පුළුවන් අනිත් පැත්තට. ඉල්ලන්න කලින් එවන්න පුළුවන්. ඒක තමයි මේ web socket එහෙම පාවිච්චි කරන්නේ ඒවට. web socket තියෙනවා තව SSE කියලා එකක් තියෙනවා. ඒක පොඩ්ඩක් බලන්න. ඒ දෙකටම හරියන්නේ. දැන් normal ajax එකටයි reactive එකට හරියන්නේ ඔක්කොටම මේකේ තියෙන්නේ RxJS කියලා library එක. third party library එක. reactive stream library. හරිද? promise උත් තියෙන promise පාවිච්චි කරන්නේ ඒක තේරුම් ගන්න. RxJS වල පට්ට powerful. පෙන්නන්නම් එයි කියලා.
එතකොට RxJS වල තියෙනවා pattern එකක් තියෙනවා observable pattern එක. ඒ කියන්නේ එයා data එනකන් අපි observe කරන් ඉන්නවා. හරිද? එතකොට අපි observable කරන්න තමයි බලාගෙන ඉන්නේ. observe කරන්නේ මොනවද? post array එක. එතකොට අපි කියනවා මෙතනින් අපි එන post service එක මත තියාගන්න මොනවත් අපි data manipulation කරන්නේ නැහැ. ඒ කියන්නේ manipulate කරන්න පුළුවන්, පෙන්වන්න මොනවත් කරන්නේ නැහැ. මෙතනින් data ගත්තා, view එකට දුන්නා. එහෙනම් මෙතනින් එන ඕන එකක් return කරන එක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. වැඩක් කරා return කරන්නේ මොනවද? http එකට කතා කරනවා. this.http කියලා කතා කරන්න ඕනේ. මෙතන තියෙන මේක access කරන්න ඕන නම් this.http කියලාම කතා කරනවා. මේක තියෙන this. එක නම් දන්නේ නැතිනේ. get කරනකොට අනිවාර්යෙන් අපි දෙන්න ඕනේ optional මේ තියෙන expected 1 or 2 argument but got 0. අනිවාර්යෙන් URL එක ඕනේ. අනිත් ඒවා optional. එතන URL එක ඕනේ. URL එක තමයි මේකේ විදිහටම දානවා. තේරුණා? එතකොට දැන් කියන්නේ http හරහා get කරන්න මෙන්න මේ URL එකේ තියෙන ඕනම දේ. හරිද? මෙතනදී අපිට කියන්න පුළුවන් ගේන්නේ මොනවද කියන එක. ඒ කියන්නේ වර්ගය මොනවද කියලා කියන්න පුළුවන්. post array එකක් ඉන්නේ කියලා කියන්න පුළුවන්. ඉන්නේ මොනවද? post array එකක්. එකක් නෙමෙයි ඉන්නේ එතන. get කරනකොට post ගොඩක් වෙනවා. ඒ හින්දා කියනවා කිව්වේ නැත්තම් ඒ object array එකක් දාගන්න. නිකම්ම object එකක්. එයාට මේ වර්ගයක් කියන්න බෑ. දැන් මෙහෙම කිව්වම අපි දන්නවා එන්නේ හරියටම post වෙන මොනවත් වෙන්න බෑ. තේරුණා? එතකොට අපි දන්නවා එන අර TypeScript කියන්නේ ඒකනේ. අපි එන type එක දන්නවා. හරිද? දැන් මෙතනින් get post දුන්නාම return කරන්නේ http get එකක් දාලා මෙන්න මේ URL එකට කතා කරලා මෙන්න මේ වර්ගයේ data. දැන් මේක නොකියන්නත් පුළුවන්. හැබැයි කියන්න පුළුවන් තරම් හොඳයි. ඒක මොකද user-ටත් පහසුයි. අපි කියවන කෙනාටත් පහසුයි. අනිත් තව කෙනෙක් ආපු ගමන් එතන මේ post එකක් නෙමෙයි කියලා තේරෙනවා. තේරුණාද? දැන් මේ module එකේ module එකක් save කරා component එක. මෙන්න මෙතන component එකේ දැන් අපි කරන්න යන්නේ මේකේ තියෙනවා Angular වල තියෙන life cycle hooks. Android life cycle hooks තියෙනවා නේද? Android වල. තියෙනනේ? on create අන්න ඒ වගේ Angular වල තියෙන on init කියලා method එකක්. ඒ කියන්නේ constructor එක කරන්නේ මුලින්ම මේ class එක හදන එක. on init කියන්නේ ඔය අනම්මන ටික ඔක්කොම වෙලා initialize වෙන තරම. තව තියෙනවා life cycle hooks ටික බලන්න Android වල මොනවද තියෙන life cycle hooks කියලා. හරිද? state එක තියාගන්න. ඒ Android වල. ඔව් මේකේ ඊට වඩා චුට්ටක් වෙනස්මයි. ඒ විදිහෙම නෙමෙයි. මම කියන්නේ life cycle hooks තියෙනවා. අපි මේ on unit කියන්නේ මේක initialize උනත් එක්කම. ඒ එනවත් එක්කම අපිට ගන්න ඕනේ අතන තියෙන data ටික. මොනවද ගන්න ඕනේ? අතන තියෙන data ටික. data දැන් ගන්නෙ මොකෙන්ද? post method එක. post method එක තියෙන්නේ මොකේද? service එක. එහෙනම් this.service.getPost. දුන්න ගමන් ඔන්න post ටික එන්න ඕනේ. දැන් මේ එන post ටික අපි හිතා ගන්නවා let p කියලා හිතාගෙන දානවා. post. අපි මේක දැන් print කරලා බලමු. sorry. අය මේ array එකක් නේ දෙන්නේ එතකොට. ඔව්. එතකොට අපි p කියන එක object එකක්. ඒක මොකක්ද කියලා නෑ. ඕන එකට වෙන්නේ variable එකකට දාගත්තා සමානයි. දැන් මම මේක දාලා save කරලා web app එකේ login එකට command packing දැන් console එකට ගියාම හරිනම් අර එන එක මේ දැන් ඉන්නේ observable එකක්. මේ අපිට ඕන data එක නෑ. ඇයි අතනින් return කරන්න හොඳට බලන්න observable post එකක්. ඒ කියන්නේ මේ මෙතන එන data ටික අපි subscribe කරනකම් මෙයා data එවන්නේ නැහැ. observable pattern එකේ ඒකයි තියෙන විශේෂත්වය. අපි ඉල්ලුවාට subscribe කරොත් විතරයි අපිට data දෙන්නේ. නැත්නම් එයා data දෙන්නේ නැහැ. ඒ හින්දා අපි කරන්නේ මෙතන component එකේදී අපි subscribe කරනවා. subscribe කරලා subscription එක ඇතුලේ මේ ඕනේ ඇත්තටම subscription එක ඇතුලේ එන පළවෙනි parameter එක. අපි හිතමු parameter එක අපි හිතමු post කියලා. post කියන එක ඇතුලේ එනවා. මෙන්න මේ post කියන එක අතන අර අපිට return වෙන data ටික මේ post කියන එක ඇතුළට තමයි. ඒකට log එකක් දැම්මොත් post එකට දැන් අවර data ඔක්කොම ටික උන දෙතේ නේද subscribe කරන්න ඕනේ get post කියන method එකට කතා
හැදුවට වැඩන්නේ අපි subscribe කරොත් විතරයි data එන්න පටන් ගන්න. හරිද? එන data එක එයා මෙතන post කියන variable එක දාගන්න. ඔය කට්ටිය JavaScript කරලා තියෙනවා නම් මේක මෙහෙමත් කරන්න පුළුවන්. අර function callback එකක් කියලා කියන්නේ අපි function d කියලා මෙහෙම දාන්න පුළුවන්. ඒක කරලා තියෙනවා. දැකලා තියෙනවා. old school එකේ. එහෙම කරත් හරි. මේක මේ function එක d කියන එක අතාරින්න පුළුවන් අපිට. මෙතනින් සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. මෙතන මේකට කියන fat arrow එක අර lambda එක වගේ. හැබැයි මේකට කියන fat arrow කියලා. ඒ කියන්නේ අතනින් එන post එක ගත්තා d කියන variable එකට දාගත්තා. මෙතන console log කරා d කියන එක. එතන subscription එකකින් තියෙන data ටික ගන්නවා. දැන් මෙතන මේ වෙන data ටික අපිට පුළුවන් මොකද කරන්නේ? අපි හිතනවා posts කියලා variable එකක් හදනවා. ඒකේ type එක එන්නේ මොනවද? post ඒකත් array එකක්. තේරුණාද? දැන් අපි කරන්නේ මොකද කරන්නේ? අතනින් ආපු post ටික this dot post සමාන වෙන මොකද? මෙතන pass වෙන variable එක නම d. එතකොට දැන් මේ post කියන එක මෙතනින් ආපු data ටික දැන් මේ post කියන එකට වැටලා ඉවරයි. අපිට පුළුවන් දැන් view එකේදී ওই post ටික බලන්න. මෙන්න මෙහෙම posts කියලා දැම්මොත් මොකද වෙන්නේ? අතනින් එන post ටික මෙතන බයින්දනවා. හැබැයි එකක්වත් පෙන්වන්නේ නැහැ. මෙතනින් post කියලා දුන්නාට අපි දුන්නා sorry බලන්න නේ. post කියලා දුන්නාට object කියලා පෙන්වනවා. අතනින් එනවා data. හැබැයි මෙතන හරියට පෙන්වන්නේ. අපි ඒකට කරන්නේ මේකේ දැන් array එකන්නේ තියෙන්නේ. array එක loop කරනවා. මෙතන එන post කියන එක මෙතනින් මේ curly brace හරහා අපිට මේ access කරන්න පුළුවන්. දැන් අපි කරන්නේ ඒ ටික loop කරනවා. loop කරන්න අපි පාවිච්චි කරනවා. අපි හිතමු හැම එකම div එක ගානේ දානවා කියලා. මෙන්න මේ directives කියලා જાතියක් තියෙනවා. ng4 කියලා. ng4 කියන්නේ loop කරන්න පුළුවන් directive එකක්. හරිද? අපි ඒකේ එන එකක් let post කියලා කියනවා. ඒ කියන්නේ එන එක post කියලා කියනවා. of post කියන මේකේ array එකේ එකක් post කියලා ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙතන post එක කියන එක print කරන්න. මේක ඇතුලේ විතරයි මේ let මේ post කියන variable එක valid වෙන්නේ. එතකොට දැන් මෙතන post එකක් වෙනවා. ඒ වැලුවත් object මේවා පෙන්වන්න බෑ මෙයාට. අපිට පුළුවන් හැබැයි post එකේ තිබ්බ variable එකක් කියන නේද තිබ්බ? title කියලා තිබ්බ නේද? title එක print කරනවා. post.title කිව්වොත් අන්න title ටික සරපටපට ගාලා print වෙනවා. data ටික අපිට දැන් මේක අර object කියලා පෙන්නනවා නම් අපිට ඒක බලන්න පුළුවන් එකවර pipe කියන operators. Angular වල දෙන pipes කියලා. ඒ කියන්නේ මේක විතර transformation එක. post එක transform කරන්න. ඔය කට්ටිය Linux වල නම් අර pipe operators දැකලා තියෙන Linux වල තියෙන pipe operators මේකෙන් එන එක අනිත් එකට input එකක් මේක pipe කරන්න Angular ලගේ තියෙන inbuilt pipe එකක් JSON කියලා. ඒ කියන්නේ මෙතනින් එන මොනවා හරි object එක JSON එකක් කරලා print කරනවා. තේරුණා? මේක ඉන්නේ කොහෙන්ද? ඔය කට්ටිය ඕනම module එකක් බලන්න module එක import කරලා තියෙන common module කියලා එකක්. ඔන්න ඔය common module එකේ තියෙනවා JSON කියන pipe එක. pipes කියන පොඩ්ඩක් එතකොට එතන බලන්න ඕනේ. හරි? pipe එකක් හදන්න ඕනේ. pipe කියන්නේ මොනවද බලන්න ඕනේ. pipe කියන පොඩ්ඩක් හොයන්න ඕනේ. මේ pipe එකෙන් කරන්නේ මේ එන එක JSON object එකක් කරලා print කරලා දෙන්න. දැන් බලුවාම අර user id එනවා. ඔක්කොම ටික තියෙනවා. පොඩි වැඩක් දාමු ලස්සන වෙන්නත් එක්ක. module එකක් ගත්තා. මොකද කරන්නේ? දාමු mat card module mati නෙමෙයිනේ. mat card module එක දැම්මා. card module එක දාලා මෙතන දාන්න පුළුවන් අපිට mat dash card. එතකොට මේ mat card එකේ තියෙන mat card එකේ තියෙන mat title දෙක. mat title එකට මම කියනවා post වල title එක. මේ හරියට ගියොත් කියලා උනා අකරවල තියෙනවා
Mat title is not a angular component බලමු. කොම්පොනන්ට් එක දෙන්න card net මොකද කොම්පොනන්ට් එක දැම්මනේ අපි. මොකද ඒක කරේ නෑ. ඒක mat title එක නෝතක නේ. mat card title. sorry. තොරට මෙතන mat title නෙමෙයි mat card title. මේක ඕනම මේකක් ඈ මම මේ ලේසියට මම මේක දාන්න නැත්නම් අර ඕන view එකකට බයින්ඩ් කරත හැකි. mat card header නෙවෙයි. කාඩ් එක නම් තියෙන පේන්නේ උනට කාඩ් එක තියෙනවා කියලා හිතන්න ඔගේ මල්ලිලා ටික ඕන්නම් පොඩ්ඩක් පේන්නේ ඉතින් මෙතන අපි ස්ටයිල් එකක් දාලා මාර්ජින් එකක් දෙමු පික්සල් පහ විතර එනවා දැන් මේ මැට් කාඩ් එක මේව කරා අපිට ඕන විදිහට මේක බයින්ඩ් කරන්න පුළුවන් ඈ එතකොට post.title mustache binding post.id ඕන එකක් දුන්නා අපි කියන එක බයින්ඩ් වෙනවා id එක දෙක තුන කැමති දෙයකට බයින්ඩ් කරන්න පුළුවන් එහෙනම් ng4 තේරුණාද හරිද බයින්ඩින් තේරුණාද මේකේ තියෙන post එක බයින්ඩ් කරන්නේ මෙහෙම තේරුණාද json අර pipe තේරුණාද pipe එකක් කියන්නේ මොකක්ද කියන එක මේයි උතන එන post ඔක්කොම පෙන්නනවනේ ඔව් අපිට දැන් logic එකක් දාන්න ඕන කොතනද දාන්නේ logic එකක් දානවා නම් දාන්න පුළුවන් ඔයාලට මේ component level එකේ මෙතන දාන්න පුළුවන් subscribe කරනකොට ඔයාලට මෙතන දාන්න පුළුවන් logic එකක් මොනවා හරි දාන්න තේරුණා නැත්තම් ගොඩක් වෙලාවට logic දාන ඒවා res call එකේදීම අපි restrict කරනවා ගොඩක් වෙලාවට අපි post ඔක්කොම ගන්නෑ අපිට අර දාන්න පුළුවන් post වලින් එක එවන්න පළවෙනි post එක එවන්න අන්න ඒ වගේ මොනවා හරි ඉතින් මේ පළවෙනි post එක විතරනේ ආවේ ඒ විදිහට මොනවා හරි අර URL එකේ දානවා මම මේ දැනට පෙන්නන්නේ ඔක්කොම ටික එන විදිහට තේරුණා ඕන logic එකක් දාන්න පුළුවන් for loop එක දැම්මා මෙතනින් මේ ටික restrict කරා http call එකක් කරා දැන් post එක ඔක්කොමත් පෙන්නනවා මේ විදිහට post දෙමිලි තමයි ඉතින් ගොඩක් වෙලාවට තියෙන්නේ angular වල back end එකෙන් data ගන්න බෑ කොහෙන් හරි නේ මොන හරි පෙන්නන්න බෑ නැත්නම් angular එකේ කිසි වැඩක් නැහැ මේ විදිහට data ගන්න පුළුවන් data display කරන්න පුළුවන් අනිත් දේ තමයි දැන් මේක මම තා පොඩ්ඩක් අඩු කරලා පෙන්නන්න දැන් මෙතන subscribe කරන්න මතක තියාගන්න subscribe කරොත් ඕනම data එකක් ඔය unsubscribe කරන්න ඕනේ නැත්නම් ඒක memory leak එකක්. දැන් මෙයා බලන් ඉන්නවා post තව එනකම් බලන් ඉන්නවා. observable pattern එකේ ඒකයි තියෙන විශේෂත්වය. observe කරන් ඉන්නවා නම් subscription එක ගලවනකම් බලාගෙන ඉන්නවා. උදාහරණයක් විදිහට මෙතන එළියට එන එක අපි තුමු S කියලා මේ subscription එකෙන් මෙතන subscription කරාම එන එක මේක එන්නේ subscription නේ මේ type එක subscription නේ. s.unsubscribe කියලා අපි කියන්න ඕනේ. data ටික ගත්තා ඉවර නම් unsubscribe කරා. කොයි වෙලේ හරි අපි unsubscribe කරන්න ඕනේ. එක්ක මේ component එක destroy වෙනකොට මේකේ තියෙන on destroy කියලා life cycle hook එක ඒකෙදි හරි අපි unsubscribe කරලා දාන්න ඕනේ. නැත්තම් data leak වෙනවා. මේ කරදරයිනේ හැම වෙලේම subscription මේව නම් මනම් කර ඉන්නේ. ඒ හින්දා අපි special pipe එකක් පාවිච්චි කරනවා. ඒ pipe එකට අපි කියනවා async pipe කියලා. මොනවද? async pipe එක. async pipe එකේ තියෙන විශේෂත්වය මේ subscription එක නැතුව අපිට පුළුවන් data ගන්න. උදාහරණයක් විදිහට දැන් මෙතෙන් එන post ඇත්තටම එන්නේ මෙතනින් get post කියන method එකේ එන්නේ observable post එකක්. මෙතන එන්නේ observable post. මේකේ return type එක සඳහන් කරොත් observable post array එකක් එන්නේ මෙන්න මේ වෙල return type එක මේ TypeScript වල දාන විදිහ හරි colon එකක් දාලා method එකකින් අපි Java නම් මෙතන ලියන්නේ මේකේ තියෙන observable post එකක් එන්නේ. එතකොට මේ වෙන observable post ටික අපිට පුළුවන් මෙතන observable post එක දාලා අල්ලලා තියාගන්න. observable post එක දාලා තියාගන්න. අනිවාර්යයෙන් මතක තියාගන්න මේ අර පොඩි මේකක් විදිහට අපි තියාගන්න observable post එකක් ආවොත් ඩොලර් ලකුණක් දාගන්න මේක stream කියන්නේ. වෙන දෙක අරවිලා එක. හැමෝම generally පාවිච්චි කරන දෙයක්.
මේක ස්ට්‍රීම් පෝස්ට් එකක් කියන්නේ. නැත්නම් නිකම් පෝස්ට් එකක් නම් අපිට මෙහෙම ඇරේ එකක් දාන්න පුළුවන්. මේක ස්ට්‍රීම් එකකින් එනවා කියන්නේ අවසානට ඩොලර් ලකුණක් දානවා. ඊට පස්සේ අපි කියනවා මෙතනින් එන ඔබ්සර්වබල් මෙතනින් එන්නේ මොනවද? ඔබ්සර්වබල් පෝස්ට් ටික ඒ ටික සමාන කරනවා මෙතන තියෙන පෝස්ට් කියන ස්ට්‍රීම් එකට. මෙතන තියෙන පෝස්ට් කියන ස්ට්‍රීම්. තේරුණාද? පැටලෙන්නේ නැහැනේ. පැටලුන්නේ නැන්නේ. අතනින් පෝස්ට් ටිකක් එනවා. ඒ ඉන්නේ ඔබ්සර්වබල් විදිහට පෝස්ට් ටික. ඒ පෝස්ට් ටික මම මෙතන කොම්පොනන්ට් එකේ පෝස්ට් මේක මේ ඔබ්සර්වබල් එක විදිහට අරන් තියාගෙන ඉන්නවා. දැන් මෙතනදී දැන් මේකේ වැඩ දෙකක් වුණා නම මාරු වුණා ඊට අමතරව දැන් ඉස්සරහා වෙනන් ඇරේ එකක් කෙලින්ම ඇරේ එකක් දැන් මෙතෙන් ඇරේ එකක් එන්නේ මෙතෙන් එන්නේ මොකද්ද ස්ට්‍රීම් එකක් ස්ට්‍රීම් එක ඩිකෝඩ් කරන්න කියන්නේ පයිප් එකක් තියෙනවා මම කිව්වා වගේ async කියලා key එකක් තියෙනවා අර පයිප් එකක් තියෙනවා පයිප් එකේ නම තමයි async අර JSON දැම්මා වගේ async කියන පයිප් එක async කියන පයිප් එක දැම්මම ඔටෝමැටික් අර ඔබ්සර්වබල් එකකින් පෝස්ට් ටික අරගෙන එයා දාගන්නවා එකක් පෝස්ට් එකක් විදියට. තේරුණාද? මේකේ තියෙන විශේෂත්වය තමයි ඔයාට මේ කරදර වෙන්න ඕනේ මේක unsubscribe කරන්න subscribe කරන්න එයා ඔටෝමැටික් ලයිෆ් සයිකල් වලදී ඒවා මැනේජ් කරනවා. ඒ වාසිය තියෙනවා. ඊට දැන් කෝඩ් ගන්න පට්ට විදියට අඩු වුණා. ඒක පුළුවන් තරම් පාවිච්චි කරන්න බලන්න රිසල්ට් එක සේව්. රිසල්ට් එක කිසිම වෙනසක් වෙන්නේ නැහැ. async type. තේරුණාද? හරි. subscribe කරොත් මේ අනිත් පැත්තෙන් යවන්න බැරිද ඒක data එතකොට? ඒ කියන්නේ මල්ලි? දැන් අපි JSON file එක උතන තාම එකපාරක් data ආවට පස්සේ unsubscribe කරොත් ආයෙ එන්නේ නැහැ data. අර web socket එහෙම තියෙන්නේ එහෙමනේ. එකපාරක් අපි connect කරලා data ගන්නවා. අපි මගදී මොකක් හරි condition එකක් මත unsubscribe කරලා ආයෙ data එක නවතිනවා. දැන් normal REST request වල තියෙන විශේෂත්වය තමයි එයා දුන්නා දීලා ඉවරයි. අපි අනිවාර්යෙන් unsubscribe කරන්න ඕනේ. ඒක මේකෙන් කරලා දාගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් හිතන්නකො මෙතන අපිට ඕනේ දැන් ඔයාලා කිව්වා වගේ ෆිල්ටර් එකක් දාන්න. එන data වලට ෆිල්ටර් එකක් දාන්න. අපි හිතමු මට මතකත් නෑ වැඩ කරයිද දන්නේ. select කරලා බලන්න. නෑ මම මේ තව එකක් කියලා දීලා මට ෆිල්ටර් කරන්න අතර මතක නෑ මම මේ පයිප් එකක් තියෙන එක හොයන්න දැන් අනිත් දේ තමයි මේ data එන මගදී අපිට මේ පෝස්ට් එන වෙලාවේ මෙතනදී හෝ මේ login service එකේදී අපිට පුළුවන් මේ data alter කරන්න. data වෙනස් කරන්න. හරි මොන හරි අපිට දාන්න පුළුවන් තව මොන හරි වැඩ කිඩ දාන්න පුළුවන්. data වෙනස් කරන්න තව data එකක් එන්නකන් ඉන්න අන්න ඒ වගේ ගොඩක් වැඩ දාන්න පුළුවන්. මේ RxJS library එකත් එක්ක අපි හිතමුකෝ මේ post ගන්නකොට ගන්න හැම post එකේ title එකට ඉස්සරහෙන් අපි මොකක් හරි modification එකක් කරනවා. එතකොට කරන්නේ අපි ඒවට කියනවා මේ ඒ එන stream එකට මෙතනින් එන stream එක වෙන observable stream එක ඒ stream එක අපි pipe කරනවා කියලා කියනවා. මේක මාර විදිහට වැදගත් වෙන මේ operator එක pipe operator එක. හරිද? pipe operator එක අපිට මේ අර ඔක්කොම එනවා එකට කරලා ගන්න පුළුවන්. වෙනස් කරලා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට pipe එක ඇතුලේ තියෙන තව operator map කියන operator එක. map කියන එක අනිවාර්යෙන් import කරද්දි බලන්න import map පළවෙනි පාර එන්නේ නැති from RxJS operators මෙතනින් operator එකක් විදිහට තමයි ඒක map එක import කරන්න ඕනේ. ඊට පස්සේ මේකේ දෙන map operator එක මෙහෙම දානවා. map operator එක ඇතුලේ මොකද වෙන්න ඕනේ කියන එක මේක හොඳට බලන්න පුරුදු වෙනකම් පොඩ්ඩක් අමාරුයි. ඔන්න මම අපෝ කරන්න pipe operator එක තියෙනවා. pipe operator එක නිකම්ම තිබ්බොත් වැඩ. map operator එක දානකොට map එකේ ඇතුලේ මොකද වෙන්න ඕනේ කියන එක අපි දැනගන්න. දැන් මෙතනින් එන්නේ මොනවද? මෙතෙන් එනකන් ආවේ මොනවද දැන්? post ටිකක් නෙන්නේ. post කියන එකක් එනවා. මම මේ post කියන එක map කරොත් අනිවාර්යෙන් මොන හරි return කරන්නම ඕනේ. return කරනවා මම දැනට empty මේක. හැබැයි එතකොට මෙතන වර්ධිනවා මොකද්ද? observable මේ post array එකක් එන කිව්ව මිනිහා දැන් එන්නේ empty object. එහෙම වෙන්න බෑ. මෙතන වා කිව්වනම් අන්න දැක්කද? ඒතර data වර්ධින්නේ තියෙන්නේ. මෙතනින් අපි map කරලා post ආපු post ටික වෙනකොට නිකන් බොරුවක් කරලා එකක් කිව්වොත් එයාට කියන්න පුළුවන් නෑ මේක වැරදි. ඔයා කරන දේ වැරදි. ඒ විදිහට වෙනස් කරන්න පුළුවන්.
දැන් මේ මෙතනදී මම කරන්න හදන්නේ මේ එන පෝස්ට් ඇරේ එකක් තියෙනවනේ. අපි හිතමු එතනින් එන්නේ පෝස්ට් එකේ එන්නේ පෝස්ට් ඇරේ එකක්. මම කෙලිම අපෝ මෙතන පෝස්ට් එක දැම්මොත් කිසි ප්‍රශ්නයක් නැහැ. අයි මම එවන එකම අහපුව යවනවා. මේ යවන අතරේ මම කරන්නේ මේ මැප් ඔපරේටරේ වෙන්න ඕනේ. දැන් රිටර්න් එකේ මම මෙතන තිබ්බේ. මැප් කරලා එන ටික රිටර්න් කරනවා අපෝ ඒ විදිහට මොනවත් වෙනසක් කරේ නැහැ. වෙනසක් කරන්න ඕන නම් අපි මම හිතනවා මේ ඔක්කොගෙම යනවා පොයිච් එකක් දාලා මම එකක් කියනවා පෝස්ට් කියලා. ඒක ඇතුළෙත් යනවා. ඊට පස්සේ මම කියනවා post එකේ අපි දුමු ටයිටල් එකට කියලා. මේ ටයිටල් එක සමාන කරනවා දැන් තියෙන පෝස්ට් එකේ ටයිටල් එකට කලින් මම මගේ නම මේවා කරනවා. තේරුණාද? අලුතෙන් එන පෝස්ට් අපි හිතමු මේක අර විදිහම තියාගන්නවා කියලා. හිතමු තව පෝස්ට්ස් ඇරේ එකක් දාගන්නවා. අලුතෙන් එකයි. ඊට මම මේක පෝස්ට් එකේ ටයිටල් එක අරකට මාරු කරනවා. මෙතනින් එන පෝස්ට් එක ඒව ඉටරේට් කරනවා. ඒ එක එන එක පෝස්ට් එකක් ටයිටල් කියලා ගන්නවා. ඒ ටයිටල් එක මම අලුතෙන් ටෙක්ස්ට් එකක් ඇඩ් කරලා අර මේ පෝස්ට් කියන මෙතනින් එන new post කියලා කියන විතර පැටලෙන්නේ. new post කියන array එකට push කරනවා. new post එකට push කරනවා. ඒ කියන්නේ අර අලුතෙන් හැදිච්ච එක වෙනස් කරලා දානවා. දැන් මෙතන post එක ගියොත් පරණ එක යවන්නේ. දැන් මම අර modify කරපු එක return කරනවා. return කරද්දි මේ හැම එකට ඉස්සරහින් රන්දි කරන් දෙන්න කියලා. ආපහු මම මේක explain කරන්න. pipe operator එකෙන් පුළුවන් අපිට මේ data stream වෙනස් කරන්න, තව stream එකක් එකතු කරන්න ගොඩක් වැඩ පුළුවන්. එක එක ඒවා මම කියලා දෙන්නම්. pipe operator එකෙන් දැනගන්න ඕනේ තියෙන map කියන එක. map කියන්නේ මේ එන result එක අපි වෙනස් කරන්න. දැන් මෙතනින් එන්නේ post එකක්. ඒ post එක අපි මේ map එකේ input එක විදිහට සලකනවා. ඊට පස්සේ මම empty array එකක් හදාගන්නවා. මේ එතනින් ආපු post ඔක්කොගෙම iterate කරලා එක post එකක් ගන්නවා. ඒ post එකේ title එකට මගේ මොකක් හරි text එකක් දාලා පරණ post එකේ title එක මෙතන දාගන්නවා. ඊට පස්සේ මේ new post කියන එකට මේ වෙනස් කරපු මේක push කරනවා. මේ array එකට. ඊට පස්සේ ඒ array එක තමයි මම return කරන්නේ. එතකොට දැන් යන හැම එකක්ම මම කියපු විදිහට අර වෙනස් වෙලා තමයි යන්නේ. තේරුණාද? right. ඒ විදිහට pipe operator මාර වැඩදෝගයක් තියෙනවා. pipe operator මම ඔක්කොම කියලා දෙන්නේ නැහැ. pipe operators තියෙනවා 200 ගානක්. කොහොම ඕන වෙන්නේ නැහැ. අර අතන අපිට පෙන්වන තැනකින් තෝක් කරන්න බැරි තයි. මෙතනද? පුළුවන්. නෑ ඊනෝ view එකේදී දැන් අපි අනිවාර්යෙන් පුළුවන්. මෙතන title එක තියෙනවානේ. title එකට ඉස්සරහෙන් මෙතෙන්ට නිකන් රන්දික වගේ දාලා කියලා දාලා අන්දික 1 කියලාම දානවා. අන්දික 1 කියලා post එක දැම්මා. අන්දික 1 අතනින් ආපු රන්දිකක් මෙතනින් තියෙනවා. එහෙමත් පුළුවන්. data manipulation මම කියන්නේ පොඩි manipulation නෑ නෙමෙයි. සමහරවිට මොනවා හරි calculation එකක් වගේ කරන්න. මෙතනත් calculation එහෙම කරන්න පුළුවන් මේ C code එක. හරිද? මේ pipe operator මම පෙන්වන්න ඕනේ වන්දි pipe operator මීට වඩා මෙහෙම නෙමෙයි pipe operator පාවිච්චි වෙන්නේ. ගොඩක් වෙලාවට මේ rest call එක කරලා තව rest call එකක් වෙනකම් බලන් ඉන්නවා. හරිද? මේ දෙක එකට කරලා තමයි අපිට result එක පෙන්වන්නේ. අන්න ඒ වගේ ඒවා කරන්න තමයි pipe operator පාවිච්චි වෙන්නේ. pipe එකත් එක්ක තියෙන merge map කියලා එකක්. merge map කියන operator මේ post එක ආවා ඊට අමතරව users ලා ටිකක් ඉන්නවා. එතකොට users ලා post එක ආවට නැහැ users ලා ටිකක් එනකන් ඉන්නවා කියන්නේ අර merge map කියන operator පාවිච්චි කරනවා. ඒ දෙක එකතු වෙලා එන result ටික තමයි පෙන්වන්නේ. එතකොට asynchronous නේද ඔය call වෙන්නේ. එතකොට ඒ උනාට ඒ කියන්නේ මේ pipe දැම්ම synchronous නෙමෙයි. සින්ක්‍රනයිස් කියන්නේ මෙයා අපි දෙන පිළිවෙලට එයා සින්ක්‍රනයිස් කරගන්න. අරක කර දිවෙලා ඊට පස්සේ තමයි අනිත් එක. දෙක හැබැයි මේ ෆෝක් මැප් එකක් මේ ෆෝක් ජොයින් කියලා තියෙනවා. තව ඔපරේටර් එකක් තියෙනවා. ඒතර දෙන්න ඇත්තටම යන්නේ සෙපරේට්ලි. දෙන්නම කම්ප්ලීට් වුණාම තමයි එකට.
කියන්නේ 100ක් වුණත් දාත හැකි 100ම ඉවර වෙලා තමයි මේ අවසානයේ කරන්නේ පැරලි යන්නත් පුළුවන් නැත්නම් සින්ක්‍රනස් එකක් කර එකක් යන්නත් පුළුවන් මේ ප්‍රශ්නේ නෑ ඒ ඔපරේටර්ස් තියෙනවා ඔපරේටර්ස් මගේ 200 ගණක් තියෙනවා ඔක්කොම දැනගන්න ඕනේ අවශ්‍ය වෙලාවට මාත් Google කරලා තමයි මේ ඔපරේටරේ මේවා කරගන්නේ පයිප් එක කියලා දුන්නා මේක කියලා දුන්නා ෆෝල් ng4 එක කියලා දුන්නා right අදට නව